සාවධානව හුම්කන් දෙන්න. බුදුරණවහන්සේ දේශනා කරනවා මෙන්න මේ පංචස්කන්ධය අපිව කාදමනවා කියලා. මහණෙනි මේ පංචස්කන්ධය විසින් නුඹලා අතීතයේත් කාදැම්මා, දැනුත් කාදමනවා, ඒ වගේම අනාගතයේත් කාදමනවා කියලා. නිකන් හිතලා බලන්න. එක්තරා වැඩකාරයෙක් ඉන්නවා. මෙන්න මේ වැඩකාරයාට හම්බ වෙනවා පුංචි කාලේ ඉඳලම උපතින්ම ආබාධිත දරුවෙක්ව බලා ගන්න. මේ වැඩකාරයා හැමදාම උදේ පාන්දර නැගිටිනවා. ඒ වගේම ඒ දරුවට කන්න දෙනවා, නාවනවා. ඒ වගේම වැසිකිලි කැසිකිලි එක්කන් යනවා, හොදනවා. ඒ වගේම ලෙඩුනාම බෙහෙත් කරනවා. කරන්න පුළුවන් හැම බැල මෙහෙවර කමක්ම කරනවා. මේ ආබාධිත දරුවෙක් හින්දා අවුරුදු 50ක් 60ක් දිගට මේ වැඩකාරයාට මේ වැඩ ටික කරන්න සිද්ධ වෙනවා. මෙම කාලයක් මේ වැඩේ මේ විදිහට බැල මෙහෙවරකම් කරද්දී මේ පුද්ගලයාට අදහසක් ඇති වෙන්න පුළුවන්. අහෝ මේ පුද්ගලයා මාව කාදමනවා කියලා, මාව නොමරා මරනවා කියලා, මහා කරුණයක් කියලා. අන්න ඒ වගේම බුදුරජාණන්සේ දේශනා කරනවා මේ පංචස්කන්ධ ලෝකයේ විසින් සත්වයව කාදමනවා කියලා. දැන් මොහොතකට දැස් පියාගෙන බලන්න. අපි මමයේ ලෝකයේ කියලා කොච්චර මතක් කළත් සත්‍ය වශයෙන්ම තියෙන්නේ ශරීරයක යන්ත්‍රයක් වගේ පැවැත්මක්, වේදනාවල් වල පැවැත්මක්, හඳුනා ගැනීම වල පැවැත්මක්, සිතුවිලි වල පැවැත්මක්, පෙනෙන ඇහෙන දැනෙන ගැනීම වල පැවැත්මක්. ඇහැ ඉස්සරහට රූපයක් ආපුවම ඇහැට දැනෙනවා. ඇහැට දැනෙද්දී අඳුන ගන්නවා. අඳුන ගනිද්දී ඒක විඳිනවා. විඳිද්දී සැපක් දුකක් ඇති වෙද්දී ඒක ආයෙ හඳුන ගන්නවා. ඒ සැප දුකට සාපේක්ෂව සිතුවිලි පහළ කරගන්න. ආයෙ විඳිනවා, ආයෙ හඳුන ගන්නවා, ආයෙ විඳිනවා. මෙන්න මේ විදිහට තමයි පංචස්කන්ධ ලෝකය ක්‍රියාත්මක භාවයටපත් වෙන්නේ. මෙන්න මේ කිව්ව රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ආයතන වලට පරිබාහිර වෙන කිසිම සාරයක් ඇති දෙයක්වත්, ආත්මයක්වත්, වෙන කිසියම් හෝ දෙයක් අපේ ජීවිතය තුළ අපිට දකින්නට හම්බ වෙන්නේ නැහැ. සත්‍යය මම කියලා ග්‍රහණය කරොත් ග්‍රහණය කරන්නේ මේ පංචස්කන්ධ ලෝකය. මගේ නෙමෙයි කිව්වත් ඒ කියන්නේ මේ පංචස්කන්ධයකින්මයි. ලෝකය කියලා කිව්වත් ඇල්ලුවත් අල්ලන්නේ මේ පංචස්කන්ධයක්. එක්කෝ මේ යන්ත්‍රයක් වගේ වෙනස් වෙවි තියෙන එක, එක්කෝ ඇහැට ඉස්සරහට රූපයක් ආපුවම, කන ඉස්සරහට සද්දයක් ආපුවම ඇති වෙන දැනීම, ඒ දැනීම ලබා ගන්න තියෙන ආසාව, ඒ දැනීමෙන් ලැබෙන වේදනාව, ඒ දැනීම හින්දා ඒ දැනීම කරන හඳුනා ගැනීම, ඒ හින්දා ඇති කරගන්න සිතුවිලි දාමයන්. මේ විදිහට මේ පංචස්කන්ධයේ ලෝකයේ දිහා යම් කෙනෙක් නිදහසේ බලන් ඉද්දී මට තේරෙනවා මේ ශරීරය වෙනස් වෙවි යනවා. වේදනාවල් දැනෙන දේට අනුව වෙනස් වෙවි යනවා. හඳුනා ගැනීම, මේ හඳුනා ගන්න කෙනෙක් ඊළඟ තප්පරේ හඳුනා ගැනීම තප්පරයක් ක්ෂණයක් පාසා වෙනස් වෙලා යනවා. ඒ වගේම සිතුවිලි දාමයන් මේ ඇති වෙනවා, මේ නැති වෙනවා, මේ ඇති වෙනවා, තවත් එකක් ඇති වෙනවා. මේ විදිහට වේගෙන් ගලාගෙන යනවා. ඒ වගේම පෙනෙන හැන දැනීම් එවත් ගලාගෙන යනවා, අතීතේ නිරුද්ධ වෙවි. හැබැයි මෝඩකම, අවිද්‍යාව, නොදන්නාකම, මෝහය තියෙන තාක්කල් සත්වයාට හිතෙනවා මේ මම හිතනවා, මට හිතෙනවා, මගේ ඇඟ, මගේ හිත
මම ඉන්න ලෝකය යන ආදී වශයෙන් සිතා ගැනීම. මම කියන එකත් ලෝකය කියන එකත් මම ඉන්නවා කියන එකත් මේ සියල්ල භෞතික වශයෙන් කෙසේ වුවත් අත්දැකීමට අනුකූලව මේ මොහොතේ පංචස්කන්ධ ලෝකයෙන්ම නිර්මාණය වෙච්ච සිතුවිල්ලක් පමණයි. මෙන්න මේ විදිහට දකින කෙනාට බුදුරණවහන්සේ දේශනා කරනවා තවදුරටත් මෙන්න මේ පංචස්කන්ධය ගැන කලකිරෙන්නේ නැතුව යම් කෙනෙක්ට නිවන් දකින්න බෑ කියලා. නිවන් ලබන්න නම් ඒකාන්තයෙන්ම මේ පංචස්කන්ධ ලෝකය ගැනම සර්ව සම්පූර්ණ කලකිරීමක්. ඒක මොහොතක්වත් මේ පංචස්කන්ධයේ පැවැත්ම සුදුසුයි කියන අදවතින් මතුවෙවි කියන ධෛර්යයක් සත්‍යතාවයක් Tamanට ඇති වෙන්න අවශ්‍යයි. බුදුරජාණන්සේ මුලින්ම දේශනා කරනවා මේ අතීතයේත් වර්තමානයේත් අනාගතයේත් මෙන්න මේ ඇඟ විසින් මහණෙනි අපව කාදමනවා කියලා. අතීතයේ උදාහරණයකට අපි නිර්යවන් වල වැටිච්ච වෙලාවේ මේ ශරීරයෙන් හින්දා අපි දුකටපත් වුණා. ඒ වගේම ඒ අවස්ථාවෙත් ඒ ශරීරයට අපි ආස කළා. ඒක ආරක්ෂා කරගන්න හැදුවා. ඒකට මාව වෙන්නවා. ඒ වගේම තිරිසන් ලෝකෙට ගිය අවස්ථාවලත් ඒ ශරීරයට ආස කළා. ආරක්ෂා කරගන්න හැදුවා. ශරීරයෙන් හින්දා උදම් වුණා. ඒකට ආදරය කළා. පෙරේත ලෝකවල ගිය කාලවලත් පෙරේතෙක් වගේ අප්‍රමාණ දුකටපත් විපි හරියට ආහාරයක් නැතුව වන වෙච්ච ශරීර සහිතව අප්‍රමාණ දුක් විඳා ඒත් අගට අපි ආස කළා ඒවත් එක ගහගෙන ගියා. මේ වගේ දුකක් Tamanට ඇති වෙන්න ඇත්තටම හේතුව මේ ශරීරයක පැවැත්ම. ශරීරයේ තිබෙන්නේ නැත්නම් නිරා දුකක් නැහැ. ශරීරයක් තිබෙන්නේ නැත්නම් ප්‍රේත දුකක් නැහැ. ශරීරයක් තිබෙන්නේ නැත්නම් තිරිසන් ලෝකේ දුකක් නැහැ. මේ ශරීරයක පැවැත්මමයි Tamanට දුක ඇති කරලා දෙන්න හේතු වෙලා තියෙන්නේ. උදාහරණයකට බෝබේ නියපොත්තක් කොණ්ඩයක් කපලා කොටලා පිච්චුවා කියලා ඔබට කවදාවත් රිදෙන්නේ නැහැ. දුකක් ඔබට ජනිත වෙන්නේ නැහැ කියන. හැබැයි බෝබේ හැම ඇඟ පුච්චනවා නම් කොටනවා නම් කපනවා නම් අනුබට දුකක් ඇති වෙනවා. හේතුව මේ සම තියෙන්නේ දුක ලබා දෙන ස්වභාවය. කොණ්ඩේ නියපොත්තයි තිබ්බේ දුක් දෙන්න බැරි විදියට. අන්න ඒකින්ද ඒකෙන් දුක ජනිත වුණේ නැහැ. අන්න ඒ වගේමයි ශරීරයත්. මේ ආදී සංසාර දුක් ලබලා දෙන්න හේතුනේ මේ ශරීරයේ දුක් ලබා දෙන්න පුළුවන් ස්වභාවයකින් තිබ්බ හින්දා. මනුස්ස ලෝකෙදිත් එහෙමයි. ওই විදිහට අතීතයේත් අපිව කහ දැම්මා. අර විදිහේ හැඟීමක් එන්න ඕන. බුදුරණවහන්සේ කෙලින්ම කච්චුනීය සූත්‍රයේ කියනවා මාව කහ දමනවා කියලා දකින්න කියලා. බලන්නේ වචනේ. ඒ ඉතින් ඊට වඩා හොඳ වචනයක් ඒකට නැති තරම්. පංචස්කන්ධය ගැන කලකිරෙන්න. බුදුරණවහන්සේම දේශනා කරනවා මහණෙනි මේ අතීතයේත් මේ ඇඟ මාව කාලා දැම්මා. අනාගතෙත් මාව කාලා දානවා. දැනුත් මාව කනවා කියලා දකින්න කියලා. ඒ තරම් කලකිරීමක්, ඒ තරම් එපා වීමක්, ඒ තරම් ඒකෙන් නිදහස් වෙලා යන්න ඕමනාවක්. නිවන් බලාපොරොත්තු වෙන කෙනෙක්ට ඇති වෙන්න ඕනේ. බලන්නේ වචනේ තියෙන ගැඹුරු බව මාව කාලා දානවා කියලා දකින්න කිව්වයි කියනවා. සාමාන්‍ය භාෂා ව්‍යවහාරයේ වචනයක් නේ. මේක මාව කනවා කියලා කියන එක. ඒ වගේම වර්තමානයේදීත් උදාහරණයකට එක්තරා ඔබේ හතුරෙක් මිනිමරුවෙක්ට ඇනුමක් දෙනවා. ඔබ ඉන්න තැනකට ගිහිල්ලා ඔබත් එක්ක යාළු වෙලා ඔර රහසේම ඒක ඔබව මරලා දාන්න.
එක ඔබගේ ඇහැක් පොට්ට කරන්න, එක ඔබේ අතක් පයක් කකුලක් කඩලා එන්න. මෙන්න මේ විදිහට ඇනවුමක් දෙනවා. මේ මිනිමරුවා දවසක් ඔබේ ගෙදර ඇවිල්ලා යාළුවෙක් වගේ බොහොම සුහදව ඔබත් එක්ක කතා කරලා ඔබේ ගෙදරම නවතිනවා. ඔබ හිතන්නේ මේ මිනිමරුවා ඔබේ යාළුවෙක් කියලා. ඔබ ඔහුට සංග්‍රහ කරනවා, ආදරේ කරුණාව දක්වනවා. හැබැයි මිනිමරුවා බලන් ඉන්නේ කොයි වෙලාවෙද ඔබව මරලා දාන්නේ කියලා. මම ඔබෙන් අහනවා වදකයා එහෙම නැත්නම් මිනිමරුවෙක් බවට පත් වෙන්නේ ඔබව මරණ වෙලාවේද එහෙම නැත්නම් ඔබේ ගෙදරට ආපු වෙලාවේද? ප්‍රඥාව තියෙන කෙනෙක්ට නම් තේරෙනවා වදකයා වදකෙක් බවට පත් වුණේ ගෙදරට ආපු වෙලාවෙමයි කියලා. මරණ වෙලාවේ නෙමෙයි. මරණ වෙලාව නැත්නම් හිත අවශ්‍ය නැහැ වදකයාමයි. අන්න ඒ වගේමයි කියලා බුදුරජාණන්සේ දේශනා කරනවා මේ ශරීරයත්. වදකෙක් වගේ කියලා. කොයි වෙලාවෙද මගේ අතප්පය කකුලක් චප්පු කරන්නේ? කොයි වෙලාවෙද මට දුකක් පත් කරන්නේ? කොයි වෙලාවෙද මගේ ඇහක් පොට්ට කරන්නේ? කොයි වෙලාවෙද මට මාව පුච්චලා අලු කරන්නේ? කොයි වෙලාවෙද වසක් විසක් කවලා මරලා දාන්නේ කියලා බලන් ඉන්නේ කියලා. අපි මේකට 16ක් වගේ කවනවා, පොවනවා, නිදි කරනවා, වැසිකිලි කෙස්කිලි එක්කන් යනවා, ආදරේ දක්වනවා, බෙහෙත් කරනවා. හැබැයි මේ ඇඟට කිසිම කෙලෙ ගුණයක් නැහැ. කොයි වෙලාවෙ අපිට දුකටපත් කරන්නද කියලායි මේ ශරීරය බලාගෙන ඉන්නේ. ඒ නිසා බුදුරජාණන්සේ දේශනා කරනවා පැහැදිලිවම දකින්න කියලා. මේ ඇඟ මහණෙනි වර්තමානයේත් අපිව කාදමනවා කියලා. දැනුත් කාලා දානවා කියලා. ඒ වගේමයි අනාගතය ගැන. මේ විදිහට සංසාර දුක රැස් කරගෙන අතීතයේ වගේම මේ කාලෙත් තමන්ට හම්බෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ඔස්සේ මූසපත් වෙලා මුලාවටපත් වෙලා ඇදිලා ගියොත් සංසාරේ මේ ශරීරේ හින්දා තමන්ට නොයෙකුත් ආකාර දුකටපත් වෙන්න සිද්ධ වෙනවා. ඕනම විදිහේ ලෙඩ රෝගයක් හැදෙන්න ඕනම විදිහේ දුකකට උරුමකම් කියන්න පුළුවන් විදිහේ කර්ම අපි හැමෝටම රැස් වෙලා තියෙනවා. ඒවයි අනුපිළිවෙල විතරයි වෙනස් වෙලා තියෙන්නේ සංසාරේ. ඕනම විදිහේ ලෙඩක්, ඕනම විදිහේ රෝගයක්, ඕනම විදිහේ මරණයක් අපිට උද්ගත වෙන්න පුළුවන්. ශරීරය අපි ඕනම විදිහකට කාලා දාන්න පුළුවන්. දැන් බුදුරජාණන්සේ දේශනා කරනවා මේ විදිහටම අතීතේ කාලා දැම්ම වගේම වර්තමානයේ කාලා දානවා වගේම අනාගතේත් අපිව කාලා දානවා කියලා දකින්න කියලා. මේ ඇඟ ශරීරයේ යම් අංශු මාත්‍රයක පැවැත්මක් තියෙනවා නම් ඒක මහා දුකක්, නොතිබිය යුත්තක්, මහා වෙහෙසක්, මහා පරිලාහයක් කියලා දකින්නයි කියන්නේ. එක මොහොතක්වත්, එක ක්ෂණයක්වත් ශරීරයේ පරමාණුක තරම්වත් ප්‍රමාණයක් පණ ඇතිව නොතිබිය යුතුයි කියන තරම් දැඩි ලෙස හිතට මේ ශරීරය පාවෙලා යන්න. වදකෙක් විදිහටම තේරුම් ගන්න. ඔබ කොච්චර වදකයා යාළුවෙක් විදිහට හිතන්න හැදුවත් වදකෙක්මයි. ඔබ බලන් ඉන්නේ වදකයා ඔබ මරලා දාන්නකම්, ඔබ ඔත්පල කරනකම්, ඔබ අන්ධ කරනකම්, ඔබට විසක් දීලා ඔබ එක්තැන් කරනකම් වදකෙක් කියලා හඳුනගන්න. හැබැයි වදකයා දාමත් වදකෙක්මයි. හොඳට ඔයට ගන්න. ඔබ හිතලා බලන්න පාරේ යන බල්ලෙක් පූසෙක් දිහා දැක්කම ඒ බල්ලා පූස තමන්ගේ ශරීරයේ මේ මමයි කියලා හිතාගෙන ඒකට ආදරය කරනවා. එහෙම උදම් වෙලා ඉන්නවා. මාන්නයක් ඇති කරගන්නවා. ඒ වගේම බල්ලට ඇති වෙන වේදනාවල් ලෝකෙම කියලා හිතනවා. බල්ලා බැල්ලියෝ පස්සේ යනවා. ඒ වගේම බල්ලට එන සිතුවිලි බල්ලා සත්‍යයි කියලා හගිනවා. බලු ලෝකයක් හිත තුල හදාගෙන ඒ ලෝකෙම කිමිදිලා ඒ ලෝකෙම නිමග්න වෙලා බල්ලා ජීවත් වෙනවා. බල්ලා මැරෙනවා. මිනිසෙක් වෙලා ඉපදුනොත් ආයේ මනුස්ස ඇගට බැදෙනවා. මනුස්ස සිතුවිලි වලට බැදෙනවා. සමාජ රටාව කියන පදයට නටනවා. මැරිලා යනවා. ඔබට අද තියෙන විභාග ප්‍රශ්න මේ සියල්ල මේ සමාජය විසින් ඔබට සකස් කරලා දුන්න දෙයක්. සංස්කරණයක්.
මීට අවුරුදු 100කට කලින් ඉපදුනා නම් මේ උපාසකම්මලා ටික පෙද්දයක් හැට්ටයක් ඇදගෙන මේ වෙලාවේ ගමේ ලිදෙන් වතුර අරගෙන කලයේ කුලේ තියාගෙන ගෙදර එනවා වෙන්න පුළුවන්. විභාගයක් ගැන අදහසකුත් නැහැ. ප්‍රශ්න ගැන අදහසකුත් නැහැ. අධ්‍යාපන රටාව ගැන අදහසකුත් නැහැ. ඒ කාලෙන් කාලෙට සමාජ විසින් අපිට මවලා දෙන දේවල්. හැබැයි ලෝක සත්‍යය මේ දේවල් වල කිදා බැහැලා මේවම සත්‍යය කියලා හිතාගෙන මේවට බැඳිලා මේවට මුසපත් වෙලා මේවයින් ඈතර වෙන්න හිතා ගන්නවත් බැරුව මේකම සත්‍යය කියලා හගිමින් මේ සංසාර ගමනේ ගහගෙන යනවා. මෙන්න මේක ඔබට දැන් පේන්න තියෙන ගහගෙන යාමමයි ඔබ ජීවිතයෙන් ජීවිතයකට ගහගෙන යන්න හේතු වෙන උපාදානයත්. ගහකින් ගහකට ගින්දර යන්න හේතු වෙන ලැබුගින්නට හේතු වෙන උලම්පාර වගේමයි මේ ගහගෙන යන ගතිය. මේ ලෝකේ සත්‍යයයි තියෙන පනවා ගැනීම සම්මුතින් සත්‍යයයි කියලා හිත ගහගෙන යනවා. අන්න ඒ වගේමයි මේ ජීවිතෙත් කර්ම ශක්තිය ඉවර වෙද්දී තවත් ජීවිතයකට හිත ගහගෙන යනවා. ඉවරයක් නැහැ. යම් කෙනෙක් මේ ලෝකයේ මුසපත් වෙන ගතිය අතහැරලා දැම්මොත් විනාශ කරලා දැම්මොත් එයාගේ ජීවිතය මේ ජීවිතෙන්න නැති වෙලා යනවා. එයාගේ පැවැත්ම මේ මොහොතේම අවසන් වෙලා යනවා. ඒ වගේම වේදනාවලුත් අපිව කාදමනවා කියලා බුදුන් වහන්සේ දේශනා කළා. අතීතයේ නිරයන් වලට වැටිලා තිරිසන් ලෝක වලට වැටිලා පෙරේත ලෝක වලට වැටිලා අපිට මේසා දුක් වලට පත් වෙන්න සිද්ධ වුණේ මේ වේදනාව කියලා දෙයක් තිබ්බ හින්දා. වේදනාවක පැවැත්මක් තිබ්බ හින්දා. වේදනාවක් කියලා දෙයක් නැත්තම් කිසිම දෙයක් දැනෙන්නේ නැත්තම් විඳින්න බැරි නම් ඔබට දුකක්වත් ඔබ කවුරුවත් කැපුවත් කෙටුවත් මැරුවත් ඔබට කිසි දුකක් ඇති වෙන්න විදියක් නැහැ. වේදනාවක පැවැත්මමයි අපිව කාලා දමලා තියෙන්නේ. ඒ වගේම සැප වේදනාවත් අපිව කාලා දැම්මා. මේ සැප වේදනාව වින්ද අපි නොයෙකුත් වැරදි කළා, අකුසල් රැස් කරගත්තා. සැප වේදනාව හොයන්න ගිහිලා සංසාර ගමනට තව තවත් බැඳුනා. කොච්චර යුතුයකම වගකීම කිව්වත් දෙමව්පියන්ගෙන්, දූ දරුවන්ගෙන්, ස්වාමි භාර්යාවන්ගෙන් ලැබෙන සැප වේදනා හින්දා තව තවත් උන්ට බැඳුනා. ආදරය කළා, පැවැත්මටම ගැට ගැහුණා. ඒකෙම ගහගෙන ගියා. මෙන්න මේ වේදනාව, සැප වේදනාව ඔය විදියටත් අපිව කාලා දැන්. අපි මෝඩයෙක් වගේ, වගේම පිස්සෙක් වගේ වේදනාව පෙන්නන ආකාරයෙන් ගහගෙන. අර බල්ලා තමන්ගේ ඇඟ ප්‍රිය කළා වගේම, බල්ලා තමන්ගේ සිතුවිලි ප්‍රිය කළා වගේම, මම කියලා හිතුවා වගේම, සත්‍යයි කියලා හිතුවා වගේම, මනුස්සයොත් තමන්ගේ ශරීරයත් ලෝකයත් සිතුවිලිත් එයම සත්‍යයි කියලා හගිමින් වාසය කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මේ සැප වේදනාව මේ රූප ශබ්ද ගන්ධ රස පහස සුරු කරගත්තු යම් වේදනාවක් සුවයක් සොම්නසක් තියනවාද මේකට කියනවා කාම සුවයක් කියලා. මේකට කියනවා අපිව කාල දමන සුවයක් කියලා. මේකට කියනවා අසුචි සුවයක් කියලා. මේකට මහණෙනි මේක සේවනය කරන්න එපා. මේක භාවිතා කරන්න එපා. මේක බහුල වශයෙන් පුහුණු කරන්න එපා. මේ සැප වේදනාවට උඹලා බිය විය යුතුයි කියලා. ඇයි බිය වෙන්න කියන්නේ? මේ සැප වේදනාව තමයි සංසාර ගමනේ අපිව නිමග්න කරවන්න. අපිව ඇදගෙන යන්න ලොකුවටම හේතු වෙන කාරණා. මේ සැප වේදනාව හොයා තමයි අපි හැම දෙයක්ම සිද්ධ කරන්නේ. මේ සැප වේදනාව හින්දායි පැවැත්ම අපිට අතහැර ගන්න බැරි. සැප වේදනාව හින්දායි සංසාර ගමනේ නිදහස් වෙන්න අපිට හිතා ගන්නවත් බැරි. ඒ තරම් ඒකට බැඳිලා ඒකයි බුදුරජාණන්සේ දේශනා කරේ භාවිතං ඒත සුඛසාති වදාමි කියලා. මහණෙනි මේ සැප වේදනාවට නුඹලා ඒකාන්තයෙන්ම බිය විය යුතුයි කියලා. බය වෙන්නයි අවශ්‍යයි කිව්වේ. ආස්වාද කර නලව ඉන්න නෙමෙයි. අමාරුයි හිත මුලා වෙනවා. පිස්සු වගේ හිතෙන්න පුළුවන්. හැබැයි ඇත්ත හැමදාම ඇත්තමයි. සත්‍ය සත්‍යමයි. ඒක වෙනස් වෙන්නේ. ඒ වගේම අනාගතයේත් මේ සැප වේදනාව තියෙන තාක්කල් අපි වේදනාව හබාගෙන යනවා.
දුක් වේදනා තියෙන තාක්කල් අපිට දුකටපත් වෙන්න සිද්ධ වෙනවා. උපේක්ෂා සහගත වේදනා තියෙන තාක්කල් අපි මුලා වෙනවා. මමයි ලෝකයයි මගේ ජීවිතයයි යනාදී වශයෙන්. වර්තමානයේත් මේ වේදනාව අපිව කාලා දමනවා. සැප වේදනාවක් පෙන්න අපිව අරමුණෙන් එක්කන් යනවා. දුක් වේදනා පෙන්න අපිව කාලා දමනවා. මේ වේදනාව පස්සේ හබාගෙන යනවා. උමතු වෙලා අන්තිමට වෙහෙසක් 10ක් විතරයි සත්වයට ඉතුරු වෙන්නේ. හැබැයි ලෝකයට හිතෙන්නෙම ආසාවක් ඇති වෙද්දිම මේ ආසාව මට සැපක් ගෙනලා දෙනවා. මේ ආසාව ගැන හිත හිතා ඉන්න එක හරි හොඳයි. හරි සුවයක් කියලා. හැබැයි මේ මෝඩ සත්වයෝ දන්නේ නැහැ. ආසාවක් ගැන උත්සුකභාවයක් ගැන හිතන එකම මහා දුකක් කියලා. සැපක් පෙන්නලා පරිලාහයක් දැවීමක් තැවීමක් ලබලා දෙන්නේ. ආයේ දුවා දරුවෝ දෙමව්පියෝ හිතමිතුරෝ ඥාතින් විතරක් නෙමෙයි. රට ජාතිය ආගම යුතුයකම වගකීම මේ හැම දෙයක්ම ඊළඟට පින්කම චෛත්‍ය බොමලු මොන දේ ගැන කතා කරත් කැමැත්තක් ආසාවක් තුලින් යම් දෙයක් සිද්ධ වෙනවා නම් ඒක ඒකාන්තයෙන්ම Tamante දුක පිණිස පවතිනවා කියලායි බුදුරජාණන්සේ දේශනා කළේ. ධර්මයේ ගැන හෝ වේවා ආසාවක් තුලින් ජනිත වෙන යම් තාක් වේදනා තියෙනවද? යම් තාක් සිතුවිලි තියෙනවද? ධර්මයේ ගැන හෝ ඇති වෙන ආසාවන් තියෙනවද? ආසාවේ ස්වභාවයෙන් හිත බර වෙනවා. ආසාවේ ස්වභාවයෙන් හිත දැවෙනවා. ආසාවේ ස්වභාවයෙන් හිත මුසපත් වෙනවා. ආසාවේ ස්වභාවයෙන් පරිලාහයටපත් වීම. ආයේ ධර්මයේ හෝ වේවා බුදුරජාණන් වහන්සේ හෝ වේවා ඕනම දෙයක්. කිසිවෙක් කිසිම දෙයක්වත් කිසිම කෙනෙක්වත් ග්‍රහණය නොකරගත යුතුයි කියලායි බුදුරජාණන්සේ දේශනා කළේ. ඒ වගේම මෙන්න මේ විදිහට වේදනාවත් කාලා දැම්මා. ඊළඟට සංඥාව. මේ සංඥා ගොඩවල් රැස් කරන්න පුංචි කාලේ ඉඳලා සත්වයා වෙහෙසෙනවා. මහරෑය දකින පාඩම් කරනවා. නිදි වරාගෙන පාඩම් කරනවා. බොහොම අමාරුවේ මතක තියාගන්න. යම් කෙනෙක් ඔබ කොහේ හරි බැදලා තියලා මහරෑය වෙනකන් නිදි මරෝ දවස ගානේ අවුරුදු 10ක් 15ක් 20ක් ඔබෙන් වැඩ ගන්නවා නම් ඔබට පීඩා කරනවා නම් බෝත්සුක භාවයට පත් කරනවා නම් ඔබේ නිින්ද වළක්වනවා නම් ඔබේ සුවේ සහනය මානසික ඒකාග්‍රතාවය වළක්වලා දානවා නම් ඔබට කාලයක් යද්දී හිතෙන්න පුළුවන් මේ මිනිහා මාව කනවනේ කියලා. හැබැයි ඔබේ සංඥාවත් සිද්ධ කරලා තින්නේ ඔබ කාදමීමක්මයි. හැබැයි ඔබට ඒක අඳුන ගන්න බැරි වෙලා තියෙනවා. මේ බව තේරුම් ගන්න තාක්කල් සත්වයා දුකින් දුකටම පත්වෙවි. මෝඩයෝ වගේ සංසාර ගමනේ ගහගෙන යනවා. අප්‍රිකානු මිනිසුන්ව නිදහස් කරගන්න වහල්භාවයෙන් නිදහස් කරගන්න වැඩ කරපු ප්‍රධාන කෙනෙක් තමයි හැරියට් ටබ්මන් කියන්නේ. මේ හැරියට් ටබ්මන් කියන මහත්තයා කියපු පොඩි වගන්තියක් තියෙනවා. එයා කියනවා මම වහල්ලු 1000කට වඩා නිදහස් කළා කියනවා. හැබැයි මාහට තවත් වහල්ලු 1000කට වඩා නිදහස් කරගන්න අවස්ථාව තිබ්බයි කියනවා. හැබැයි මට ඒ වහල්ලුන් නිදහස් කරගන්න බැරුව ගියේ ඒ වහල්ලු තමන් වහල්ලු බව නොදැන සිටි නිසායි කියලා. වහල්ලු තමන් වහල්ලු බව නොදැන හිටපු හින්දායි නිදහස් කරගන්න බැරුව ගියේ. මොකද ඉංග්‍රීසි ජාතිකයන් අප්‍රිකානු මිනිසුන්ව අමුතු නිකන් ජීවින් කොටසක් විදිහට සැලකලා වහල්ලු විදිහට තියන් හිටියා. වහල්ලා ඒ තරමටම මුලා වෙලා තමන් වහලෙක් කියලා හිතා ගන්නවත් බැරි විදිහට. ඒ වගේම අපි සංඥාවට මුලා වෙලා ගිහිල්ලා. මේ සංඥාවට වටිනාකම් දෙන්න පටන් අරගෙන. ඔබේ ඔය සංඥාවන් තව අවුරුදු 5යි 10යි සදහටම අමතක වෙලා යනවා. මොන දේ රැස් කරත් හැමදේම
ෂය වෙලා යනවා. වැය වෙලා යනවා. නැති වෙලා යනවා. යම් දෙයක් තමන්ගේ හිතට පීඩා කරනවා නම් වෙහෙස ලබලා දෙනවා නම් ඒ දේවල් හැම දෙයක්ම ඒකාන්තයෙන්ම දුකක් කියලා දකින්න කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මහා පීඩාවක් කියලා දකින්න කියලා. මේ විතරක් නෙමෙයි මේ සංඥාවේ ලොකුම නරක තමයි සංඥා විපල්ලාසය. වැරදි හඳුනා ගැනීම. මොකද වැරදි හඳුනා ගැනීම? අනිච්චේ නිච්ච සංඥා, දුක්ඛේ සුඛ සංඥා, අනත්තේ අත්ථ සංඥා, අසුභේ සුභ සංඥා. අපි අනිත්‍ය දේ නිත්‍ය විදියටම අපිට පේනවා. ඒ වගේම දුක් දේ අපිට සැපක් විදියට පේනවා. ඒ වගේම අනාත්ම දේ ආත්ම විදියට පේනවා. ඒ වගේම අසුභ දේ අපිට සුභ විදියට පේනවා. මේ විදියට පේන තාක්කල් අපි මේවට ආස කරනවා, මේවට ඇලෙනවා, මේවට ගැටෙනවා, මේවට මුසපත් වෙනවා. සංසාර ගමනෙන් නිදහස් වීමකින් තොරව දිගින් දිගටම අපිට ගහගෙන යන සිද්ධ වෙනවා. මේ පේන්නේ අනිත්‍ය දේවල් නිත්‍ය විදියට. බුදුරජාණන්සේ මෙච්චර දේශනා කරනවා. යුතුයකම්ද වගකීම්ද උත්සුකභාවයන්ද කොටින්ම කායික ක්‍රියාකාරකම්ද වාචසික ක්‍රියාකාරකම්ද මනසේ සියුම් වූ පැවැත්මක් තියනවාද මේ ජාති සියල්ල මේ සෑම සංස්කරණයක්ම ඒකාන්තයෙන්ම දුකක් කියලා. හැබැයි අපිට හිතෙන්නෙම කයින් මොන හරි වැඩක් කරන්න හිතෙද්දි මේක හරි සැපයි කියලා. දේශනාව අහා ඉන්න වෙලාවේ තවත් කෙනෙක් එක්ක ගෙදර කෙනෙක් එක්ක ඔබට කතා කරන්න හිතෙනවා වෙන්න පුළුවන්. ඔබට හිතෙන්නෙම දැන් කතා කරොත් ඒක සැපයි කියලා. හැබැයි වචනයක් සංස්කරණය කිරීම තුළම මහ වෙහෙසක්, පීඩාවක්, බරගතියක් ගැබ් වෙලා තියෙනවා. මේ කාය වචී මනෝ සංඛාරවල සංසිඳී යාමම මහත් වූ සැපයක් කියලායි බුදුරජාණන්සේ දේශනා කළේ. මේ කායික සංඛාර, වාචසික සංඛාර, චිත්ත සංඛාර තියෙන තාක්කල් සත්වයා දුකේ. මේව නැති වෙච්ච තැනයි මහත් වූ සැනසීම. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස වලට ආසාව තියෙන තාක්කල් දුක තියෙනවා. මේවට තියෙන ආසාව නැති කරපු තැනයි එකම සැපය. මේව නැතිකමම මහා සැපයක්. කියන්න බැරි නිදහසක්. මාර සුවයක්. හැබැයි සත්වයාට හිතෙන්නෙම මේවා තියෙන එකම මහා සැපයක් කියලා. මේවා තියෙන එකම මහා වටිනාකමක් කියලා. මේවා තුළ ජීවත් වෙන එකම මට මහත් වූ සැපයක් ගෙනල්ලා දෙනවා කියලා. මෙන්න මේකටයි කියන්නේ සංඥා විපල්ලාසය කියලා. වැරදි හඳුනා ගැනීම කියලා. අනාත්ම දේ කියන්නේ ආත්ම විදියටමයි හිතෙන්නේ. මගේ දරුවා, මගේ දේවල්, මගේ රට, මගේ ජාතිය, මගේ ආගම. මේ මගේ හිත, මට ආපු සිතුවිල්ල, මට ආපු රාගය, මට ආපු කේන්තිය, මට ආපු මාන්නය, මගේ ප්‍රශ්න යන ආදි වශයෙන් මගේ කිය යනවා. හැබැයි සත්‍ය වශයෙන්ම ඔහේ සිතුවිල්ලක් ඇති වෙලා ඔහේ නැති වෙලා යාමක් විතරයි සිද්ධ වෙලා තියෙන්නේ. මේ සංඥා විපල්ලාසයේ හින්දම අපිට සැප වේදනා ඇති වුණා. ඒ සැප වේදනා හින්දම අපි සැප වේදනාවට ආස කළා. සිතුවිලි ඇති කරගත්තා. සිතුවිලි ඇති කරගනිමින් ඒවට ආස කළා. ආස කරපු හින්දම සංසාර ගමනේ ඉපදෙමින් මැරෙමින් අකුසල සංස්කාර ජනිත කරගනිමින් සංසාර ගමනේ දිගින් දිගටම නිමග්න වෙන්න සිද්ධ වුණා. මේ සංඥාවයි මෙතන මුලා කිරීම සිද්ධ කළේ. ඇහැට රූපයක් දැක්කම මේක ලස්සනයි කියලා තමන්ට සංඥාවක් ඇති වුණේ නැත්තම් ඔබට කවදාවත් ඒ ගැන ආසාවක්, සැප වේදනාවක් ඇති වෙන්නේ නැහැ. සැප වේදනාවක් ඇති වුනේ නැත්තම් ඔබට සිතුවිලි ඇති වෙන්නේ නැහැ. සිතුවිලි ඇති වුනේ නැත්තම් ආසාවක් ජනිත වෙන්නේ නැහැ. ආසාව ජනිත වුනේ නැත්තම් ඔබට කුසල අකුසල සංස්කාර ජනිත වෙලා සංසාර ගමන යන්න සිද්ධ වෙන්නේ නැහැ. නරක දෙයක් මොකක් හරි දැක්කොත් ඒකට සංඥාවක් ඇති කරගත්තේ නැත්තම් ඒකට ගැටීමක් ඇති වෙන්නේ නැහැ. දුකක් ඇති වෙන්නේ නැහැ. හැබැයි මේ සංඥාව තියෙන තාක්කල් දුක ඇති වෙනවා. ලස්සන කෙනෙක් ලස්සන දෙයක් දිහා දැකලා මේ හරිම ලස්සනයි කියලා හිතලා ඒ ලස්සනයි කියන සිතුවිල්ල හිතෙන් ඈත් කරලා ඒ දේ දිහාම ඔබට බලන් ඉන්න පුළුවන්. ගහක් බලක් දිහා බලන් ඉන්නවා වගේ. කිසිම සිතුවිල්ලක් හිත ඇති නොවන විදියට. ඒ විදිහට සිහිය පුදලා බලන් ඉද්දී ඔබට හැරිලා බලන්න පුළුවන් ගහක් ගලක් දිහා ආයේ රූපය දිහා තමයි කිසිම අදහසක් සංඥාවක් ඇති කරගත්තේ නැත්නම් කිසිම අදහසක් කිසිම දැනීමක් කිසිම වෙනසක් ඇති වෙන්නේ නැහැ. දැනෙන බවක් විතරයි. ඇහැට
මෙන්න මේ විදිහේ තත්වයකට පත් වෙන්න පුළුවන්කම තියෙද්දී සත්වයා මේ සංඥාව මම කියලා අරගෙන මගේ කියලා හිතාගෙන මගේ ආත්මය කියලා හිතාගෙන දිගින් දිගටම සංසාර ගමනින්ම ගහගෙන යනවා. පිස්සෙක් වගේ ගහගෙන මෝඩෙක් වගේ ගහගෙන යනවා. වෙරි වෙච්ච බේබද්දෙක් වගේ ගහගෙන සිතුවිලිත් එහෙමයි. මෙන්න මේ විදිහට සංඥාව අපිව කාලා දාද්දී සිතුවිලිත් අපිව නොයෙකුත් ආකාරයෙන් කාලා දානවා. අතීතයේ බල්ලෙක් පූසෙක් පෙරේතෙක් වෙලා ඉද්දී ඒ ආපු සිතුවිලි, ඒ ආපු දුක්, ඒ ආපු වෙහෙසවල්, ඒ ආපු පීඩාවන් අපි ඒ කාලෙත් කාලා දැම්මා. හොඳට හිතලා බලන්න. තිරිසන් සත්තු වෙලා සමහරක් විට තමන් ආස කරන තිරිසන් සතාව එහෙම නැත්නම් ගෑනු සතාව එහෙම නැත්නම් පිරිමි සතාව ලැබෙන්නේ නැතුව අප්‍රමාණ සිතුවිලි උපදවන්නට ඇති, දුක් වෙන්න ඇති. තමන්ට මිනිස්සු ගහලා පන්නද්දී දුකටපත් වෙන්න ඇති. නොයෙකුත් ආකාර සිතුවිලි හිතන්නට ඇති. ඒ සිතුවිලිත් එච්චර කාලයක් අපිව කාලා දැම්මා. ඒ තිරිසන් පෙරේත ආත්මවල මම හරි කැතයි කිය දුක් වෙන්න ඇති, පීඩාවටපත් වෙන්න ඇති. වෙන ලස්සන දේවල් දැක ආස කරන්න ඇති, ඌල්ලන්න ඇති. මේ සිතුවිලි ඒ කාලෙත් අපිව කාලා දැම්මා. වර්තමානයේත් අපිව කනවා. මට අර දේ තිබ්බනම් හොඳයි කියලා හිතනවා. මම මෙහෙම වුණා නම් හොඳයි කියලා හිතනවා. මට මෙහෙම නොවුණා නම් හොඳයි කියලා හිතනවා. නොයෙකුත් ආකාරයේ සිතුවිලි ඔස්සේ සත්වයා හබාගෙන යනවා, ගහගෙන යනවා, පිස්සෙක් වගේ සිතුවිලි තමන් රූකඩයක් වගේ නටවනවා. තමනුත් මෝඩෙක් වගේ නැටවෙනවා. හැබැයි බුදුරණවහන්සේ දේශනා කරේ මේ සිතුවිලි ඒකාන්තයෙන්ම මහණෙනි උඹලව කාලා දානවා කියලා දකින්න කියලා. මගේ දෙයක්වත් මමවත් මගේ ආත්මයවත් නෙමෙයි කියලා. ඒ සිතුවිලි කියන්නේ පිස්සුවක්, මාර උගුලක්. සැප වේදනාවක් ඇහැට රූපයක් ඇති වුණාම ඇති වෙන දැනීම හින්දා ඒක හඳුනගනිද්දී වේදනාවක් ඇති වෙනවා. ඒ වේදනාව අනුව හිත හිතා ඉන්න ගිහිල්ලා මේ සිතුවිලි ඇති වෙන්නේ. තමන් ඇති කරගත්ත නෙමෙයි, වෙන කෙනෙක් ඇති කරලා දුන්නා නෙමෙයි. ඒක තියාන්ත්‍රණයක්. මේ විදිහට මේ සිතුවිලි වල ක්‍රියාකාරීත්වයේ තිබ්බොත් අනාගතේ තව කුසල අකුසල රැස් කර තමයි දුකින් දුකටම සසරෙන් සසරටම ජීවිතෙන් ජීවිතයට ගතියටම පැවැත්මටම යන්න සිද්ධ වෙනවා. ඒ වගේමයි විඥාන ස්කන්ධයත් අතීතයේ අපිව කාලා දැම්මා. මම ඔබට දැන් කිව්වොත් ඔබ මේ මොහොතේම සිහි නැති කරලා ඔබ ඉන්න තැනට බෝම්බ 10ක් 20ක් විතර හෙලනවා කියලා. ඔබට සිහිය නැත්නම් ඔබට කිසිම ප්‍රශ්නයක් නැහැ. කිසිම අදහසක් නැහැ. දැනෙන්නෙත් නැහැ, හිතෙන්නෙත් නැහැ, පේන්නෙත් නැහැ, රිදෙන්නෙත් නැහැ. හැබැයි මේ දැනීම තියෙන හින්දාම අපිට ආසාව ඇති වුණා, හිත දැවුණා, හිත තැවුණා, හිත මුසපත් වුණා, පරිලාහයන් ඇති වුණා, චිත්ත පීඩා ඇති වුණා, ලෝකය මම කරගෙන මගේ කරගෙන මේකත් එක්ක ගහගෙන ගියා. සංසාර ගමනේ දුකින් දුකටමපත් වෙන්න සිද්ධ වුණා. හේතුව මේ දැනීමේ පැවැත්ම තිබ්බ හින්දා. මේ දැනෙන ගතිය, ඇහැට රූපයක් ගැටුනම ඒ දැනෙන ගතිය, කනට ශබ්දයක් ගැටුනම ඒ දැනෙන ස්වභාවය, නහයට ගඳ සුවඳක් දැනුනම දැනෙන ස්වභාවය, දිවට රසයක් තිබ්බම ඇති වෙන දැනෙන ගතිය, කයට පහසක් තිබ්බම ඇති වෙන දැනෙන ගතිය, මනසට අරමුණක් මිශ්‍ර වුණාම ඔබේ දන්න තේරුම් ගන්න පුළුවන් විදිහට කියනවා නම් ඔබේ මුලේ යම් විද්‍යුත් තරංගයක් විද්‍යුත් පල්ස් එකක් ඇති වුණාම ඔන්න ඇති වෙන දැනෙන ගතිය මෙන්න මේකමයි තමන්ට දුක සකස් කරලා දීලා තියෙන්නේ. මේ විදිහේ කිසිම දැනීමක් ඇති වෙන්නේ නැත්තම් කිසිම දුකක් හට ගන්න ක්‍රමයක් නැහැ. මේ හැට රූපයක් දිහට ගැටුනම දැනෙන ගතිය ඇති වෙන හින්දාමයි දුක ඇති උනේ. දැනෙන ගතිය ඇති වෙන්නේ නැත්තම් දුකක් නැහැ. බුදුරණවහන්සේ දේශනා කරනවා ඒ දුක ඇති වෙන්න හේතුව ඇහත් රූපයත් නෙමෙයි, ඒ දෙක මිශ්‍ර කරවන චන්ද රාගයයි කියලා, ආසාවයි කියලා.
බැදෙන ගතියයි කියලා, කැමැත්තෙන් ඇලින ගතියයි කියලා. ඒ වගේම අනාගතයේ මේ දැනෙන ගතිය තිබ්බොත් තමන්ට නොයෙකුත් චිත්ත පීඩා, නොයෙකුත් පරිලාහ, නොයෙකුත් ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එක්වීම, නොයෙකුත් කැමති දේ නොලැබීම, නොයෙකුත් විදිහේ ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක් දුම්නස් වලට තමන්ට පත් වෙන්න සිද්ධ වෙනවා. තමන් හොඳට තේරුම් ගන්න මේ දැනීම කියන්නේ මහා වදකයක් කියලා. නොපැවතිය යුතු දෙයක් කියලා. මේ දැනීමේ අංශු මාත්‍රයකවත් අබමල් රේණුවක්වත් ප්‍රමාණයක් දැනෙනවා නම් කිසිම දෙයක් හරි ලෝකේ ඒක සිදු නොවිය යුතු දෙයක්මයි කියලා. දැනීම සම්පූර්ණයෙන්ම අතහැරලා දැමිය යුතු දෙයක් කියලා. දැනීම තියෙන තාක්කල් දුක් වෙන සිද්ධ වෙනවා. දැනෙන ගති නැති වෙච්ච තැනයි සාන්ත සුවය. මේ විදිහට මේ විඥාණය අතීතයට අපිව කාලා දැම්මා. අනාගතයට කාලා දානවා. දැනුත් කාදමමින් තියෙනවා. Tamanට කරන්න තියෙන එකම දේ මේ ගැන කියවා අහ නලව වයින් එක නෙමෙයි. එක පිම්මට තීරණය කරලා පරිපූර්ණයෙන් මේ සියලු රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන අතහැරලා දාලා සම්පූර්ණයෙන්ම මේවෙන් හිත නිදහස් කරගෙන නිවන සාක්ෂාත් කර ගැනීම විතරයි. අතගගා ඉන්න තියෙන වැඩක් නෙමෙයි. අපි අතගගා ඉන්න තාක්කල් අපි දුකේ, අපි අතගගා ඉන්න තාක්කල් අපි වෙහෙස තුල අපි ප්‍රමාදේ. අපි දන්නේ නැහැ මේ පංචස්කන්ධයේ පැවැත්මම දුක කියලා. අපි මේ මොහොතේ මේ කය මම කියලා පවත්වගෙන එකම මහා දුකක් කියලා. ඒකයි දුක්ඛේ අඥානං කිව්වේ. දුක නොදන්නකම කියලා. සිතුවිල්ලක් ඇතිවීමම මහ දුකක් කියලා. වේදනාවක්, සැප වේදනාවක් ඇතිවීමම මහ දුකක් කියලා. නිර්වාණ ධාතුවට වගේ සමවදින කෙනෙක්, ඵල සමාපත්තියක් අත්දකින්න කෙනෙක් ඉන්නවා නම්, චතුර්ථ ධානයකට වගේ හිතපත් කරගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම්, එයාට පැහැදිලි අවබෝධයක් තියෙනවා. සැප වේදනාවක් ඇති වුණත් ඒකත් නිකන් මහා පීඩාවක් කියලා. වේදනාව නිරුද්ධ කරලා දාපු හිතකට සැප වේදනාවත් ඕලාරික දෙයක්, පුරෝසු දෙයක්. වේදනාවේ නැතිකමම සැපයි, සැප වේදනාවටත් වඩා. නිකන් සැප වේදනාව එහෙම කෙනෙක්ට දැනෙන්නේ අර තත්වෙච්ච තාච්චියකට මස් වැදල්ලක් දෙන්නම චර චර ගාලා නටනවා වගේ. සමුනුත් නිකන් හිතින්ම සකස් කරගත්තු සැපක් එක්ක සංස්කරණය කරගත්තු වේදනාවක් එක්ක දගල නටන තා ඉන්නවා වගේ හැඟීම. ඒක හොඳට තේරුම් ගන්න. ඔබට කරන්න තියෙන එකම දේ සියලු කාය සංඛාර නවත්තලා දාන්න, කියලා වචී සංඛාර නවත්තලා දාන්න. හැමතින්ම නිදහස් වෙන්න. සියලු වගකීම්, යුතුයකම් හැම ප්‍රශ්නකින්ම නිදහස් වෙන්න. මේ ලෝකේ වැදගත්ම දේ නිදහස. මේ ලෝකේ නිදහස වෙනුවෙන් මිනිස්සු වර්ගල කරේ. නිදහස කවදාවත් ඔබට ඉබේ කඩන්පත් වෙන්නේ නැහැ. නිදහස ඔබ හොයාගෙන යන්න ඕන. නිදහස කවදාවත් ඔබට සැකසෙන්නේ නැහැ. නිදහස ඔබ සකස ගන්න ඕන. ඔබට අද තියෙනවා ඔබ හිතයි හෙට මට නිදහස් වෙන්න පුළුවන් කියලා. හෙටවත් ඔබට හිතේ දැන් තියෙන වැඩත් බොහොම අත්‍යවශ්‍යයි. හිත අනිද්දා නිදහස් වෙන්න වෙයි පුළුවන් කියලා. එවිට මේක හැමදාම මේක කල් යනවා මිසක් කවදාවත් එකකතාවයකට පැමිණෙන්නේ නැහැ. මේ බව තේරුම් ගත්ත කෙනෙක් ඉන්නවනම් පංචස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය, මේකේ අසාර ස්වභාවය, මේකේ දුක, මේකේ පීඩාව, මේකේ වෙහෙස, මේකේ හිත මත් කරන හිත පීඩාවටපත් කරන ගතිය, යාට මේ ලෝකෙ කිසිම දෙයක් අදාළ වෙන්නේ නැහැ. මට පෙන්ෂන් ගන්න තව අවුරුද්දයි තියෙන්නේ. ඒක ඉවර කරලා මම යන්න ඕන. ඒ කතාව යට නැහැ. මට විභාගෙ මෙච්චර ඉගෙන ගත්තා. ඊළඟ අවුරුද්ද විභාගෙ තියෙන්නේ. මට ඉච්චර කතාවක් නැහැ. පංචස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය දැන්ද වැටහුනේ. දැන් මේකත් පැහැරලා දාන්න තරම් පුළුවන් අවබෝධයක්, ප්‍රත්‍යක්ෂයක් ඇති වෙ යුතුයි. මගේ ජීවිතේ හොඳ උදාහරණයක්. 10 වසර දෙවෙනි වාර විභාග වෙනකම් පන්ති 4ෙම පළවෙනිය වුණත් 11 වසර O level විභාගයේ අතලග තිබ්බත් තව අවුරුද්දකින් දෙමව්පියෝ, ඥාතීන්, වැඩිහිටියෝ, ගුරුවරු බල කරත් විභාගෙ කරලා යන්න කියලා. හැබැයි පංචස්කන්ධයේ අසාර ස්වභාවය තේරිච්ච කෙනාට මේ සංඥාවක් මාව කාලා දානවා කියලා තේරුම් ගත්ත කෙනාට මාව බැල මෙහෙවරකම් කරන 16ක් වගේ අරමුණෙන් අරමුණ පිස්සෙක් වගේ එක්කන් යනවා කියලා මේ හිත මාව මුලා කරනවා කියලා තේරුම් ගත්ත කෙනාට
ආයෙ වෙන කිසි කතාවක් නැහැ. කිසිම දෙයක් සත පහක්වත් වටින්නේ නැහැ. ලෝකෙ කිසිම දෙයක් එයා උපාදාන කරන්නේ. කිසිම දෙයක කිසිම ප්‍රයෝජනයක් නැහැ. එයාට ඒ දැක්ක මොහොතේමයි අතාරින්න පුළුවන් වෙන්නේ. දැක්කනම් හරියට ඔබට ඒක අතහැරගන්න බෑ කියන්නේ ඔබ හිතන් ඉන්න අවබෝධයක් ඔබට නැහැ. ඔබ හිතන් ඉන්න විදිහ අවබෝධයක් ඔබට අවබෝධ වෙලා නැහැ. ඔබ මුලාවක ඉන්නේ. ඔබ හිතාගෙන ඉන්නේ. ඒක සංඥා විපල්ලාසයක්. ඇත්තක් නෙමෙයි. සත්‍ය අවබෝධය කියලා කියන නිබ්බිදාව අවබෝධයෙන් කලකිරීම. අවබෝධයෙන් කලකිරීම තියනවා කියන්නේ ඒකට සම්පූර්ණ නොඇලීම. නොඇලීමයි කියන්නේ ඒකෙන් හිත නිදහස් විය යාම. නිවන් මඟ කියන්නේ හැම අතින්ම තමන්ට සැප ලබලා දෙන ප්‍රතිපදාව. හැම අතින්ම හිතේ පීඩා, බරගති, වෙහෙස, ආදති, උත්සුක වීම සියල්ල නවත්තලා දාන ක්‍රමවේදය. උත්සුක වීමක් තියෙන තාක් කල් දුකයි. උත්සුක වීම නැති වෙච්ච තැනම මහත් වූ සැපය. හැබැයි ලෝක සත්වයාට හිතෙන්නේම වැඩ, ව්‍යාපාර, යුතුයකම්, වගකීම්, ඒ වගේම රාජකාරි වැඩි වෙන තරමට සැපයි. මේවා තියෙන එකමයි සැපය. මේවා නැතිවීම මහා දුකක් කියලා. ඒකයි බුදුරණවහන්සේ දේශනා කරේ ද්වේතානුපස්සනා සූත්‍රයේ. තං යම් පරේ සුඛතෝ ආහෝ තදරියා දුක්ඛතෝ විදුහු කියලා. මෙන්න මේ පෘථග්ජනයෝ සැපයි කියන දේ ආර්යයන් වහන්සේලා දුකයි කියලා දකිනවා කියලා. ආර්යයන් වහන්සේලා සැපයි කියන කාමයෝ නැතිකමම, උත්සුක වීම නැතිකමම, වැඩ රාජකාරී කිසි දෙයක් නැතිකමම සාමාන්‍ය පොහුදුන් සත්වයා දුකයි කියලා කියනවා. බලව දහමක කැපෙක් මුලාවෙති නොමදතු මොහදුර තුල කොටුවේ නොදකිති නැනස නැතිව. තමන් අයිති වෙන තැන තමන්ම තීරණය කරන්න තියෙන එකම දේ මෙහෙම බනහා හිටියා කියලා වැඩක් වෙන්නේ අවුරුදු කීයක් අහන් හිටියද? එකම කතාව තියෙන්නේ කොච්චර කිව්වත්. දැන් තියෙන්නේ කරන්න නලව හිටියා ඇති හොඳටම. අපි හැමෝම කාය වාචී මනෝ සංකාර සියල්ල අතහැරලා දාන්න. සියලු වගකීම් නිදහස් වෙන සියලු උත්සුක භාවයන් නවත්තලා දාන්න. සක්මණෙන් පරයන්කෙන් මේ හිතත් එක්ක තියෙන සටන පටන් ගන්න. හිතේ තියෙන සියුම් ආසාවන්, සියුම් බැඳීම්, සියුම් මුලාවීම් සියල්ල විනාශ කරමින් මේ මොහොතේ හිත ගන්න බලන්න, හිත සමාධිමත් කරන්න. ඒකාග්‍රතාවය තුළ හිත පිහිටුවා ගන්න. හැම අතකින්ම මේ ආසාවනම තියකුල උගුලලා දාන්න. නිකන් හිත එකක කරගැනීම අරමුණින් නෙමෙයි බෞද්ධයා භාවනා කරන්නේ. ධ්‍යාන ඉරදී ප්‍රාතිහාර්ය උපදවා ගැනීම දහසින් නෙමෙයි බෞද්ධයා භාවනා කරන්නේ. බෞද්ධයා භාවනා කරන එකම හේතුව ආසාව උගුලලා දාන්න. බෞද්ධ භාවනාව කරන්නේ ආසාව උගුලලා දාන්න අවශ්‍ය ආයුධයක් විදියට, අවශ්‍ය පුහුණුවක් විදියට. ඒකයි බෞද්ධ භාවනාවේ වෙනස. එයා කිසි දෙයක් ලබා ගන්නවත්, ජීවිතේ ලස්සන කර ගන්නවත්, මනස සැහැල්ලු කර ගන්නවත් නෙමෙයි භාවනා කරන්නේ. මේ හිතේ තියෙන ආසාව, ඌමනාව, උත්සුකභාවය සම්පූර්ණයෙන් විනාශ කරලා දාන්න. ඒකයි බෞද්ධයා භාවනා කිරීමේ වෙනස. සමහරු මංගාවට ඇවිල්ලා අහනවා හිත සංසුන් කරගන්න, නිදහසේ තියාගන්න භාවනා කරන්න කියලා දෙන්න කියලා. පෞද්ගලිකව මට නම් hina යනවා. මට කිසිම උවමනාවක් ඇති වෙන්නේ නැහැ එහෙම භාවනා කරන්න කියලා. එහෙම භාවනාවක් බෞද්ධයට වැඩක් නැහැ. බුදුරණසේ දේශනා කළේ ආයේ මොනා කරලවත් හිත සංසුන් කරගෙන හිත තියාගන්න විදියක් නැහැ. ගඩුවක් තියෙන තාක්කල් කහන්න සිද්ධ වෙනවා වගේ ආසාව තියෙන තාක්කල් සත්වයර දුකටපත් වෙන්න සිද්ධ වෙනවා. මානසික පරිලාහය නැති වෙනවා, පීඩා ඇති වෙනවා. ඒකේ දෙකක් නැහැ. ආයේ මොන භාවනාවක් කරත් එච්චරමයි. ආසාව නැති කරපු තැනයි සාන්ත සුවය. ආසාව නැති කරන්න තියෙන්නේ වැඩ ඔක්කොම රාජකාරී ඉවරුනාම නෙමෙයි. ආසාව නැති කරන්න තියෙන්නේ මේ මොහොතේ මේ දැන් පටන් ගන්න තියෙන්නේ. සිද්ධාර්ථ කුමාරයා බෝධිසත්වයන් වහන්සේ තමන්ගේ ළමයා ඉපදිච්ච දවසේම අතහැරලා දාලා යන්නේ. හිතලා බලන්න. ඒ ජවයේ ශක්තිය ඇති නොවන තාක්කල් රහතන් වහන්සේලාගේ මාර්ගඵලලාභීන්ගේ විශාල වුණතාවයක් ලෝකෙ තුල පවතිවි මහා ඝන අන්ධකාරයක් වගේ. හැබැයි ඒ වුමනාව, ඒ ප්‍රඥාව, ඒ නැන පහන තමගේ හදවත් තුළ දැල්ලුනොත් අදම රහතන් වහන්සේලා මාර්ගඵලලාභී ලෝකෙ තුල බිහි වෙන්න පටන් ගන්නවා.
මේ මෝඩෙක් වගේ පිස්සෙක් වගේ හිත කියන කෙන පදේ නටමින් ඉන්න ඔබ දෙවියන්ගේ මිනිසුන්ගෙන් වැදුම් ලබන උත්තරීතර ආර්යයන් වහන්සේ නමක් බවට පත් වෙන්න පුළුවන්. අවශ්‍ය වෙන එකම දේ. සත්‍ය විදියට දකින්න. ඒක පිළිගන්න. පිළි අරගෙන සත්‍ය වෙනුවෙන් කරන දේ තමන් සිද්ධ කරන්න. අනිත් සෑම විරුද්ධකාරී සිතුවිල්ලක්ම මාර බලවේගයක්. මාර ධර්මයක් තමන්ගේ නිවන ඈත් කරන හේතුවක්. මට මේක හදවතින්ම පෙනිලා යන්න උනා. පංචස්කන්ධය ගැන මේ විදිහට දකින්න පංචස්කන්ධය ගැන ඔබට කලකිරීමක් ඇති වෙනවා. පුළුවන් කෙනෙක් ඉන්නවනේ දැස් පියාගෙන. මෙන්න මේ ඇඟ කියන්නේ දුකට හේතුවක්. මේ ඇඟ මම අතහරිමි කියලා හිතපත් ඇඟ පසකට ඉතින් ඈත් කරලා දාන්න. මේ වේදනාව කියන්නේ මහා දුකට හේතුවක්. වේදනාවේ පැවැත්මම මහා පීඩාවක් කියලා දැකලා මම මේකත් අතහරිමි කියලා පසකට වේදනාවත් ඈත් කරලා දාන්න. වගේම හඳුනා ගැනීමත් මේ හඳුනා ගැනීම තිබ්බ හින්දාමයි වේදනාව ඇති වෙවීමව මෝඩෙක් වගේ පිස්සෙක් වගේ බේබද්දෙක් වගේ විනාශ කළේ. මේ සංඥාව කියන්නේ පිස්සුවක් කියලා දැකලා එයත් අතහරිමි කියලා ඉතින් අතහැරලා දාන්න. ඒ වගේම සිතුවිලි හින්දායි මේ සා දුකක් පීඩාවක් මට උද්ගත උනේ. සිතුවිලිත් මම අතහරිමි කියලා අතහැරලා දාන්න. ඒ වගේම විඥානස්කන්ධයත් මේ දැනීම හින්දාමයි සියලු දුක්. මේ දැනීමත් මම අතහැරලා දානවා කියලා. ඉතින් තවත් පස්සෙකට ඈත් කරලා දාන්න. පංචස්කන්ධය. ඉතින් පස් පැත්තකට අතහරිමි කියලා අතහැරලා දාලා ඉතින් හිත දිහා බලන්න. අපිට දැනේ. ඉතින් හිත දිහා බලන් ඉද්දී ඒ දැනීමත් ඇති වෙනවා නැති වෙලා යනවා. ආය ඇති වෙනවා. ආය නැති වෙනවා. ආය ඇති වෙනවා. ආය නැති වෙලා යනවා. එහෙම දැනෙන්නේ නැත්තම් ඉගියක් විදියට හිතලා බලන්න. කලින් තිබ්බ දැනීමක්ද දැන් තියෙන දැනීමමද අතීතේ දැනුනේ? දැන් තියෙන දැනීමමද අනාගතේ දැනෙන්නේ යන්නේ? නෑ, වෙනස් කියලා තේරුණාත් එක්කම දැනීම තප්පරෙන් තප්පරේ ඇති වෙනවා නැති වෙනවා තමයි දැනීම. ඒක ඇති වෙද්දි ඇති වෙනවා දකින්න හිතත් එහෙම නැති වෙලා යනවා දකින්න. නැති වෙනවා කියලා දකිද්දි දැනීම නැති වෙලා යන බව දකින්න හිතත් නැති වෙලා යන බව දකින්න. දැනීම ඇති වෙද්දි ඇති වුණා කියලා දැක්ක හිතත් එහෙමම නිරුද්ධ වුණා. දැනීම නැති වෙලා යනවා දකිද්දි නැති වෙලා යනවා කියලා දැකපු හිතත් එහෙමම නැති වෙලා ගියා. එහෙම දැකලා බලාගෙන හිතින් හිත දිහා බලන් තවත් ගැඹුරට හිතපත් වේවි. ඒ හිස් බවත් මෙතන වෙනස් වෙවි යන දෙයක් නිසා මමවත් මගේ දෙයක්වත් මගේ ආත්මයක්වත් නෙමෙයි. මෙයත් අනිත්‍යයි මෙයත් අනාත්මයි කියලා ඉතින් අතහරින්න. හරියට අතහැරලා ගියොත් හිත නිවනටපත් වෙවි. සබ්බ සංඛාර සමතය ඔබ සිතින් ස්පර්ශ කරાવી. එහෙම නොවුනනම් යම් තාක් ඉස් භාවයක් නැති වෙනවද? ඒ සෑම දෙයක්ම අතහරින්න වාසය කරනවා. යම් අවස්ථාවක් උද්ගත වේ කොච්චර අතහැරියත් එකම ඉස් බවට එකම දැනීමටපත් වෙන බොහෝ දුරට ඒක සබ්බ සංඛාර සමතය බවට පත් වෙන්න පුළුවන්. මේ විදිහට කටයුතු කරලා අප්‍රමාදීව මේ හැම දෙයක්ම පංචස්කන්ධ ලෝකෙම අතහැරලා දාලා ඔබටත් ළඟම දවසක සියල්ල අතහැරලා දාලා උතුම් නිවනින්ම සැනසෙන්න මේ ජීවිතේම හැකියාව ධෛර්යය ශක්තිය වීරිය මුදා වේවා කියලා ආශිංසනය කරන ඔබ සිද්ධාට නිවන් සෝමත්පත් වේවා.